හොඳයි. එහෙමනම් ගෞරවනීය මානබේ සාන්නාසය ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණවනේ පවත්වන 267 වන භාවනා වැඩසටහනේ තුන්වන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. එහෙමනම් අදත් අපිට වාර්තා ලැබිලා තිනවා. අපි මේ ලිඛිත වාර්තා වලින් සාකච්ඡාව පටන් ගමු. අද දිනේ අපිට වාර්තා 15ක් තියෙනවා. 4ක් ඊමේල් හරහා ලැබිලා තියෙනවා. අපිට ලිඛිතව ස්ථානට වාර්තා 9ක් ලැබිලා තියෙනවා. එහෙමයි සර්. පළවෙනි වාර්තාව ධර්මශාලාවට පැමිණ බුදුන් වැඳ සක්මන් භාවනාව ආරම්භ කළෙමි. එසවීම, තැබීම ආදී වශයෙන් සෑම පියවරක්ම සිහියෙන් කිරීමට උත්සාහ කළෙමි. නමුත් පියවර කීපයක් සිහියෙන් තොරවද ගමන් කිරීමට වරින් වර සිදුවිය. ලනුපැදුරේ රළු බව පතුල් වලට හොඳින් දැනුණු අතර පාද එසවීමේදී ඒ රිද්මි නොදෙනුණු. පැයක් පමණ සක්මන් භාවනාවෙන් අනතුරුව පරියංක භාවනාවට ලෑස්ති විමි. භාවනා සාර්ථක වීමට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වල බලයද පැතුවෙමි. අර්ධ පරියංකෙන් හිඳගතිමි. ඉරියව්ව පහසු ලෙස දැනුනි. වම් නාසාග්‍රයේ ආස්වාසයේද ප්‍රාස්වාසයේද දැනේ. බාහිර සිතුවිලි වෙනදාට වඩා අඩුය. දනිස්වල වේදනාවල අඩුය. කෙටි රළු හුස්ම දිග සියුම් හුස්ම ලෙස ක්‍රමයෙන් පරිවර්තනය විය. විටින් විට කොඳු වැට පෙළ මුලින් යම් ශනික චලනයක් ඇති වී ශරීරයේ තවත් ඍජු වූ වාසිය දැනුනි. මෙහි කීප වරක් සිදුවිය. හුස්ම දැනෙන නොදැනෙන තරම්ය. හුස්ම අනතුරු රිද්මානුකූල චලනයකින් සිරුරේ ඉහළ ප්‍රදේශයෙන් දැනේ. බාහිර සිතුවිලි නොමැති තරම් විය. භාවනාව අවසන් කරගෙන වේලාව සනිටුහන් විය. අපේ හාමුදුරුවනේ සක්මන් භාවනාව සමතයක්ද විපක්ෂනාවක්ද භාවනා වැඩිවීමට අභිධර්මයේ දැනීම අත්‍යවශ්‍යද? එපමණයි. ඊයේත් අපි පොඩ්ඩක් මතක් කරගත්තා වගේ කියන්නේ මුලදී ලොකුවට විපස්සනාවක් කියලා කියන්න බෑ. මොකද මුලදී අපි සම්මුති මට්ටමක තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ වම දකුණ කියන ඒවා, ඔසවනවා, තබනවා කියන ඒවා මේ සාමාන්‍ය සංකල්පමය මට්ටන්නේ. ඉතින් එතකොට අපි මේ දීපු සම්මුතියක් මත තමයි අපි ඉඳගෙන කටයුතු කරන්නේ. ඒකේ ප්‍රයෝජනෙ අපි ගන්නවා. එසවීම කියන එක ගැන අපි ඕනනම් වචනයකුත් පාවිච්චි කරනවා. මේ ඔසවනවා, ගෙන යනවා, තබනවා. නැත්නම් වම දකුණ. ඉතින් මේ ඔක්කොම සම්මුති මට්ටමක්. ඉතින් මේක නැතුව අපිට එකපාරට විපස්සනාවට යන්නත් බෑ. ඒ නිසා අපි මුලදී එක්තරා අන්දමක උපක්‍රමශීලීව හිතේ එකඟතාවය තමයි හදාගන්නේ. සමතයක් තමයි කරන්නේ. ඒ නිසා මුලදී සමතයක් කියලා කියන එක නිවැරදි කියලා කියන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ යම් අවස්ථාවකදී ඔන්න පුළුවන්කමක් ලැබෙනවා මෙනෙහි කිරීමකින් තොරව අර මුළු ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. හිතන්න සක්මනේදී එතකොට එසවෙන පාදය හොඳට නිරීක්ෂණය කරන්න, ගෙන යන පාදය නිරීක්ෂණය කරන්න, තබන පාදය නිරීක්ෂණය කරන්න, ඒ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න හොඳට අවකාශය සැලසෙනවා. ඉතින් එතකොට පොඩ හිත අපි අර ඊයේ කතා කළා වගේ සතියට අමතරව දැන් සම්පජඤ්ඤය මේකට එකතු වෙනවා. සිද්ධ වෙන කාරණය නැත්නම් සිද්ධ වෙන ක්‍රියාවලිය බොහොම සූක්ෂමව දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙතන තමයි යෝනිසෝ මනසිකාරයක් ඇදලා ප්‍රඥාව පැත්තට පොඩ අපි යොමු වෙන්නේ. ඉතින් එතකොට එතන ඉඳන් යම් පමණක විපස්සනාවට බරයි කියලා කියන්න පුළුවන් විශේෂයෙන්ම සක්මන. මොකද එතනදී අපි දැන් විශේෂයෙන්ම දැන් වම දකුණ කියන ඒවා ඔසවනවා තබනවා කියන ඒවා ඒ සම්මුති මට්ටම අභිභවා ගිහිල්ලා දැන් තියෙන චලන රාශියක්. නැත්නම් අපි හිතමු තදවීම් රාශියක්, මුරුදු වීම් රාශියක්, සිනිඳු ගති රාශියක්. එහෙම නැත්නම් උණුසුම් රාශියක්, සිසිල් ගති රාශියක්. ඒතර මේ ඇවිල්ලා ඔක්කොම සතර මහා ධාතුන්ගේ ලක්ෂණ තමයි අපි මේ තේරුම් ගන්න. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තමයි අපි මේ තේරුම් ගන්නේ ගැඹුරකට යනකොට. ඉතින් එතකොට කියන්නේ විපස්සනාව කියවහම ඉතින් පුලුල් ක්ෂේත්‍රයක්නේ. ඒ පුලුල් ක්ෂේත්‍රයක පැතිරිච්ච විපස්සනාවේ මූලික පියවර වශයෙන් අපි මේ ධාතුන්ගේ යථා ස්වභාවයක් හඳුනා ගන්නවා. නැත්නම් ධාතු ලක්ෂණ අපි වෙන් වශයෙන් හඳුනා ගන්නවා. මේ මට්ටම එහාට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න තේරෙනවා මේවත් වෙනස් වෙනවා, මේවා ඇති වෙනවා, මේවා නැති වෙනවා, වෙනස් වෙනවා. මේක මට ඕන විදිහට පවතින්නේ නැහැ. ওই විදිහට අර විපස්සනාවේ තියෙන ඒ පෙළගැස්මක් හැදීගෙන එනවා. ඒ නිසා මුලදී මේක සමතයක් කියලා කියන්න පුළුවන්. අනිත් ප්‍රශ්නේ මොකද්ද සාරස අහන්නේ මේ අභිධර්මයේ. එහෙම කියලා නන් නැහැ. ඒක දැන් ඔක සාකච්ඡා කරලා තිනවා මහසි සයඩෝ සයන්හසල පවා සාකච්ඡා කරලා තිනවා අත්‍යවශ්‍යද මේ අභිධර්ම දැනුම කියලා. එහෙම නියමයක් නැහැ. ඒ කියන්නේ දැන් ඔතන සමහරලාට වෙන්නේ හුඟක් අපි ඔළුවේ දැනුම පුරවගත්තාම ඒකත් බාධාවක් වෙනවා. මොකද එතකොට නිකන් අපිට වෙන්නේ අර ගොනාට කලින් කරත්තේ බැඳා වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ අත්දැකීමට මූලිකත්වය දෙන්න ඕනේ. භාවනාව වඩද්දී අත්දැකීමටයි මූලිකත්වය දෙන්න ඕනේ.
එහෙම නැතුව පොතට නෙමෙයි මූලිකත්වය දෙන්න තියෙන්නේ. දැන් හිතන්න දැන් ඕකේ එනවා ප්‍රඥාවේ නැත්නම් ඥානයේ අවස්ථා තුනක් පෙන්වනවා. එකක් තමයි සුතමේ ඥානය, අනිත් එක චින්තාමේ ඥානය, අනිත් එක භාවනාමේ ඥානය. දැන් සුතමේ ඥානය තමයි අපි පොඩ්ඩක් පොතක් බලලා බණ අහලා ඒ විදිහට අපි එකතු කරගන්න දැනුම තමයි සුතමේ ඥානය වෙන්නේ. ඊට පස්සේ ඒක අපි ඊළඟට හොඳට මනසෙන් විග්‍රහ කරලා බලනවා, කල්පනා කරලා බලනවා, විශ්ලේෂණය කරලා බලනවා, තර්කානුකූලව හිතලා බලනවා. එතකොට ඔන්න චින්තාමේ ඥානයක් වැඩෙනවා. ඊට පස්සේ භාවනාමය ඥානය කියන එක ඒ ඔක්කොටම වඩා වෙනස්. ඒක තනිකර අත්දැකීම මතයි පදනම් වෙලා තියෙන්නේ. ඒතර අන්නේ අත්දැකීම මත පදනම් වෙච්ච භාවනාමය ඥානයක් ගැන අපි උත්සාහවන්ත වෙනකොට අර අපි ඉගෙනගත්ත දේවල්, හිතාගත්ත දේවල් ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා බොහොම සරල මානසිකත්වයකින් අපේම අත්දැකීම මූලික කරගෙන තමයි යන්න තියෙන්නේ. ඒතර ඒ අත්දැකීම මූලික කරගෙන යන ගමනේදී පොතේ දැනුම ඇවිල්ලා ඉස්සරහට පැන්නොත් එහෙම මේක හරස් වෙනවා. නැත්නම් මේකට අර සුවසේ අවදි වෙන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. හිතන්න දැන් අපි පොළවේ ස්පර්ශයක් දැනෙනවා, ඒක තද ගතියක් කියලා හඳුන ගන්නවා. රළු ගතියක් කියලා හඳුන ගන්නවා. ඉතින් ඒ අතරෝනේ මතක් වෙනවා මොකක් හරි පොතක තිබිච්ච එකක්. මේ ඇවිල්ලා අහවල් ධාතු ලක්ෂණේ, මේකේ රූප කලාප මෙහෙම තියෙනවා. අනම්මනම් ඉතින් හිත මතක් කරලා දුන්නොත් එහෙම අර ලස්සනට පෙළ ගැහෙන භවනාව බාධාවක්. භවනාවට බාධාවක්. ඒ නිසා ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට ඒ තොරතුරු නෙමෙයි මේ හිතට එන තොරතුරු නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මේ දැනෙන දේ. දැනීමටයි මූලිකත්වය දෙන්නේ. දැන් අපි තුමු ධාතු ලක්ෂණ නම් අපි තද ගති, රළු ගති, උණුසුම් ගති ඔය ටික බල බලා යනවා. ඒ බැලීම තුල තමයි ඒ දැකීම තුල, අත්දැකීම තුල තමයි ඒක තවදුරටත් විග්‍රහ වෙන්න පටන් ගන්නෙ. හිතන්න අපිට මුලදී දැනුනේ තද ගතියක්. හැබැයි පස්සේ හොඳට තේරෙනවා මේකේ තද ගතියට අමතරව ඔන්න රළු ගතියක්. හිතන්න අපි මේ ලනුපැදුරේ ඇවිද්දේ. අපිට මුලින් තේරුනේ තද ගතියක් විතරයි. පස්සේ හැබැයි හොඳට ක්‍රමානුකූලව යනකොට ඔන්න Tamanට තේරෙනවා මෙතන තද ගතියට අමතරව රළු ගතියක්, සිනිඳු ගතියක්. සමහර තැන්වල මෘදු ගතියක්, සමහර තැන්වල උණුසුම් ගතියක්, සිසිල් ගතියක්. දැන් අපි ටිකක් ගැඹුරට බැහැ ගන්නවා. සම්පජඤ්ඤය දියුණු වෙනවා. අපි තුල නුවණක් වැඩෙනවා. ඊටසේ ඒ ටික තමයි ඊළඟට බලා යන්නේ. එතකොට ඔන්න තේරෙනවා මේකේ හට ගන්නා ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක්, නැති වෙන ස්වභාවයක්. ඔන්න වගේ පැති ටික තේරෙන්න ගන්නවා. දැන් මේ තේරෙන්නේ පොතෙන් කල්පනා කරලා නෙමෙයි. අභිධර්මයට අනුව හිතලා නෙමෙයි. මේ තමන්ගේ අත්දැකීම මත පාදක කරගෙන. ඒ නිසා අභිධර්ම දැනුම අත්‍යවශ්‍යයි කියලා එහෙම නියමයක් නැහැ. සක්මන් භාවනාව තෙරුවන් නැමද තෙරුවන් සමා කරගෙන සුපුරුදු සක්මන් භාවනාව ආරම්භ කළෙමි. පාද පොළොවේ වැදිනු හා එසවුණු දැනේ. ඇට සැකිල්ලක් ඇවිදිනවා ලෙස සිතට දැනේ. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. හොඳයි. ඒ ඇට සැකිල්ලක් ඇවිදිනවා වගේ දැනීම කියන එක තව මට්ටමක්. දැන් ඔගේ හරි ලස්සන පොතක් සම්පාදනය කරලා තියෙනවා සයඩෝ වූ පඬිත ස්වාමීන් වහන්සේ නැත්නම් පඬිතාභිවංශ ස්වාමීන් වහන්සේ. ඔය පියවර කීපයක් වෙන් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පියවරේදී අපිට තියෙන්නේ ඔය මූලික ලක්ෂණ ටික හඳුනා ගැනීම. නැත්නම් ධාතු ලක්ෂණ ටික හඳුනා ගැනීම. තද, රළු, උණුසුම්, සිසිල් ඔය අපි මං කලින් කියපු ටික ඒ ටික හඳුනා ගන්න මට්ටමේ ඒ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒවට ආවේනික ලක්ෂණ තියෙනවා. හිතන්න දැන් පටවි ධාතුව ගත්තොත් ඒකේ තද, මු르දු, ගොරෝසු, සිනිඳු, බර, සැහැල්ලු. ඔය වගේ ලක්ෂණ හයක් තියෙනවා. ඊළඟට ආපෝ ධාතුව ගත්තොත් ඒකේ වැగిරෙන ගතිය, ගලාගෙන යන ගතිය, ඔන්න ඔය වගේ ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ තේජෝ ධාතුව ගත්තොත් ඒකේ උණුසුම සිසිල තියෙනවා. ඊළඟට වායෝ ධාතුව ගත්තොත් ඒකේ චලනය වෙන ස්වභාවය, කම්පන වෙන ස්වභාවය, ඔය වගේ ලක්ෂණ තියෙනවා. දැන් ඔය මූලික ලක්ෂණ ටික හඳුනා ගැනීම ඒක ප්‍රථම පියවර කියලා කියන්න පුළුවන්. දැන් අර වම දකුණ කියන ඒවා මේ එතෙන්ට එන්න තියෙන මූලික කියන්නේ මේ අඩිතාලම. ඉතින් අර ඒවා අපි මේ ප්‍රයෝගී කරගෙන මෙතෙන්ට ආවට පස්සේ මෙතන තියෙන ඔන්න තද ගති, රළු ගති, උණුසුම් ගති අර තනිකර ධාතු ලක්ෂණ වලට පැමිණෙනවා යම් වෙලාවක යෝගාවචරය. ඊට පස්සේ ඒක පසු කරගෙන යනකොට තමයි අපිට හම්බෙන්නේ ආකාර කියන එක. ඉතින් ආකාර කියන එකේදී අපේ හිත තේරුම් ගන්නවා මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් කරනවා නෙමෙයි, නිතර නිකන් බයිසිකලයක් පදිනවා වගේ. නැත්නම් මෙතන නිකන් හබල් ගානවා වගේ. නැත්නම් ඇටසැකිල්ලක් ඇවිදිනවා වගේ. ඔය වගේ නිකන් අර අපේ තිබිච්ච මේ සංඥා පද්ධතිය පොඩ්ඩක් වෙනස් වෙනවා. සංඥා පද්ධතිය දැන් අපි ඉස්සෙල්ලා හිටියේ ඔන්න මම ඇවිදිනවා, මම ඇවිල්ලා අහවලා, මම ඇවිල්ලා ගුරුවරයෙක්, මම ඇවිල්ලා හාමුදුරු කෙනෙක්, මම ඇවිල්ලා මෑණි කෙනෙක්. ඔය විදිහට අර අපි දාගත්ත සම්මුති මට්ටමේ ඉඳන් තමයි අපි මුලින් සක්මන් කළේ. දැන් ඒ ටික බැහැර වෙලා දැන් මේක තේරෙනවා නිකන් කය ඔහේ ඇවිදගෙන යනවා. රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ. බයිසිකලයක් පදිනවා වගේ. නැත්නම් ඔරුවක් පදිනවා වගේ. හබල් ගානවා වගේ. එතකොට හරි මනසට සැහැල්ලුයි. දැන් මේ ලොකු මහා දේවල් ගොඩක් දාගෙන යන්න ගියොත් මනස හරි බරයි. ඒ වෙනුවට සංඥා අඩු වෙලා දැන් ඔන්න නිකන් සරල පද්ධතියක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ යන්න දැනීම් රාශියක් තියෙනවා. ඒකේ කුඩා දැනීම් රාශියක්. ඒක ටික ඔන්න ඉස්සරහට අරගෙන යනකොට
ඊළඟට තේරෙන්න පුළුවන් මේකේ මේ වෙනස් වෙන ස්වභාවයක්. මේකේ හට ගන්නා ස්වභාවයක්. මේකේ සකස් වෙන ස්වභාවයක්. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන පියවරෙන් පියවර යන ගතියක් සක්මනේදී තියෙනවා. හොඳයි. පරියංක භාවනාව පළමුව හිඳමින් සිටින ඉරියව්ව මෙනෙහි කරමින් කයෙහි ප්‍රකටවන වේදනා පිළිබඳ අවධානය යොමු කරමින් කෙමෙන් හුස්ම කෙරෙහි සිත යොමු කළා. නාසිකාග්‍රයේ සිත පිහිටුවමින් හුස්ම ඉහළ පහළ හා හෙලීම පිළිබඳ අවධානය යොමු කරා. කෙමෙන් හුස්ම කෙටි වෙන බවත් වේගවත් වන බවත් දැනුණා. නාසිකාග්‍රයේ පතිත වන බව දැනුණා. දැනීම කෙමෙන් පහළට ගොස් නාභිය ආසන්නයේ හුස්ම වදින බව දැනුණා. මේ පිළිබඳව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඉරියව්ව පැවතීමේදී යම් ආධාරයකට සිරුර හේතු කිරීම භාවනා කිරීමට බාධාාවක් සිදුවේද යන්න කරුණාවෙන් පහදා දෙන්න. නෑ මුලදී ඉතින් ඉරියව්ව පැවැත්වීම සඳහා පුංචි උපකාරයක් ගත්තට කමක් නෑ. ඒ කියන්නේ කොට්ටයක් ඕනනම් දණහිස ගාවට තියාගන්න පුළුවන් රිදෙන්න ගත්තාම නැත්නම් ආයි පොඩ්ඩක් උස්සලා තියාගන්න පුළුවන්. ඒ වගේ ඉතින් පොඩි උපක්‍රම පාවිච්චි කරාට මුලදී එච්චර වැරද්දක් නැහැ. පස්සේ ඉතින් ඕක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුලදී තමයි ඔය ඔක්කොම බාධා තියෙන්නේ. අතන රිදෙනවා මෙතන රිදෙනවා ඉතින් කැක්කුම් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකට පුංචි උපක්‍රමයක් යොදාගෙන යන්න. පස්සේ හැබැයි මේක හුරු වෙනවා. මොකක්වත් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් අර පිටිපස්ස උස්සට උඩට එන්න කොට්ටයක් තුනනම් ඇති. ඊට පස්සේ හොඳට නිකන් අර හිටින්න ගන්නවා. ඒ කයෙන් ලැබෙන සහයෝගය ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ මේක අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මොකක්සනස මුලින් අහලා තියුණා. නාසිකාග්‍රේ අන්න හරි. මේක කියාගෙන යනකොට එකක් තමයි මේ දැන් අපි හුස්ම රැල්ල ෆලෝ කරලා තිනවා. හුස්ම රැල්ල ලුහු බැඳගෙන ගිහිල්ලා මේ යටටම. ඒක අවශ්‍ය නැහැ. අපි ඇත්තටම කරන්න තියෙන්නේ මේ නාසිකාග්‍රේ අසල තමයි නැවතිලා ඉන්නේ. නිකන් හිතන්නකෝ මේක කියලා හුස්ම රැල්ල කියන්නේ. හුස්ම රැල්ල මේකනම් අපි ඉන්නවා මෙතන නාසිකාග්‍රේ ගාව අවධානය තියාගෙන. තාම ඉතින් හුස්ම රැල්ල දැනුන්නේ නැහැ. හිතන්න මේ ආස්වාසේ පටන් ගන්න. තාම දැනුන්නේ නැහැ. ඔන්න මේ හරියට එනකොට ඔන්න දැන් දැනෙනවා. මේ මුල හරිය. ඔන්න මැද හරිය. ඊට පස්සේ ඔන්න අග හරිය. ඔන්න ඇවිල්ලා ගියා. ඉතින් අපි ඉන්නේ හැබැයි මෙතනමයි. අපි ගියේ නැහැ පෙනහළු ඇතුළට. ඊට පස්සේ ඔන්න ආයි මේක ප්‍රශ්වාසය. දැන් ප්‍රශ්වාසය තාම දැනුන්නේ නැහැ. දැන් ප්‍රශ්වාසය දැනෙනවා. මුල හරිය, මැද හරිය, අග හරිය. ඔන්න ප්‍රශ්වාසය එළියට ගියා. අපි ඉන්නේ නාසිකාග්‍රේ ගාවමයි. ඒ නිසා එතන පොඩ්ඩක් හදාගන්න තියෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිමත් බව කියන එක හඳුන්වන්නේ දොරටුපාලයක් වගේ. සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ සතිය කියන්නේ එක හරියට නිකන් දොරටුපාලයක් වගේ. දොරටුපාලයන්ගේ කාර්යභාරය තියෙන්නේ දොරටුව අසල. එයා යන්නේ නැහැ ඇතුල් වෙන එක්කෙනා එක්ක ඇතුළට යන්නෙත් නැහැ. පිට වෙන එක්කෙනා එක්ක එළියට යන්නෙත් නැහැ. එයා ඉන්නේ දොරටුව ගාව. එහෙනම් අපිත් නාසිකාග්‍රයේ අසල තමයි අවධානය පවත්වන්නේ. ඒ අසල ඉඳිමින් තමයි හුස්ම රැල්ලේ විවිධ ස්වභාවයන් හඳුනගන්නේ. එතකොට හුස්ම රැල්ල ආශ්වාසයත් එක්ක නාසිකාග්‍රයට ගිහිල්ලා මෙහි ශ්වාසනාලෙත් එක්ක පෙනහළු වලට යන්න එපා. ඊළඟට පිට වෙනකොටත් ආයි මේ එළියට යන්නත් එපා. මෙතනම ඉන්න. මෙතනම රැඳිලා ඉන්න. එතනින් අපිට ඒ කියන්නේ එක පැත්තකින් ඒකාග්‍රතාවය දියුණු වෙනවා. අනිත් එක අපිට බොහොම යොහසුලුව අපිව පසු කරගෙන ආශ්වාසය ප්‍රශ්වාසය සිද්ධ වෙනකොට ඉක්මනට ඒකේ තොරතුරු ටික ලබා ගැනීමේ කුසලතාවයක් දියුණු වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ පළමුවෙනි ප්‍රශ්නය මෙයයි. ලංකාවේ නොයෙක් භාවනා මධ්‍යස්ථානවලට ගොස් භාවනා කළෙමි. ඒ තැන්වලදී ආනාපානසති භාවනාව වෙනස්ය. ඇති වෙනවා නැති වෙනවා වරහන් ඇතුලේ. හුස්ම ගන්න විට අනිත්‍යයි. පිටවන විට අනිත්‍යයි. ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී සරලයි. මේ ඊටාම් පැහැදිලි. ආනාපාන සති විදර්ශනාවට හරවා ගන්නේ කෙසේද? 2 අපි ඒක උත්තර දෙලෙමු මේ ආනාපාන සතිය ගැන ඉතින් කැමතිනම් මෙහි පොතක් තියෙනවා අරගෙන යන්න පුළුවන් ආනාපාන සති සූත්‍රය කියලා. ඉතින් ඒකෙදි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ආනාපාන සතිය සම්බන්ධ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාව මම හිතන්නේ 8කින් හෝ 9කින් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකේ තනිකරම විපස්සනාවට නැඹුරු කරලා තමයි විස්තර වෙලා තියෙන්නේ. ඉතින් ඒ පියවර 16කින් කරන විස්තරය ඇත්තටම කිසිම තැනක මේ අනිත්‍යයි කියලා හිතා ගැනීමක් කියා ගැනීමක් එහෙම ඇත්තේ නැහැ. දැන් ඒකේ ධම්මානුපස්සනා කොටසේ එනවා අනිච්චානුපස්සී අසසි සාමිති සික්කති ඊළඟට විරාගානුපස්සී අසසි සාමිති සික්කති ඒ තැන්වල පවා ඇත්තට මේ අනිත්‍යයි කියලා කීමක් නැහැ. දැන් උතන එක්තරාංග අන්දම පැටලිල්ලක් තියෙන්නේ. අපි මේ ආශ්වාසය කියන එක ප්‍රශ්වාසය කියන එක ඇත්තටම ඒක තාම මේ සම්මුති මට්ටම. සම්මුති මට්ටමේ අපි එහෙම අනිත්‍ය ස්වභාවයක් ගාව ගන්නවත් නැහැ.
අපි ඒක ටිකක් ඉන් එහාට යන්න ඕනේ. දැන් අත්‍තරම ධාතු මට්ටමකට එන්න ඕනේ. ඒකයි මම අර සක්මන විස්තර කරද්දිත් මේ වම දකුණ කියන එකේදී අපි අනිත්‍යක් ගාවගෙන තේරුම් නැහැ. ඔසවනවා තබනවා කියන එකේදී අනිත්‍යක් ගාවගෙන තේරුම් නැහැ. අපි ඒක නිකන් අර මෙනෙහි කිරීම තුලින් හිත හොඳට ඒකාග්‍ර කරගන්න උත්සාහවත් වීමක් තියෙන්නේ. ඊට පස්සේ ඔන්න හිතන්න යම් වෙලාවක හිත එකඟ වුණා කියලා, සතිය දියුණුනා කියලා. ඊට පස්සේ ඔන්න අපි මේ සම්මුති ටික අයින් කළා, වම දකුණ ඔසවනවා තබනවා, ඒ කැලී ටික ඔක්කොම අයින් කළා. දැන් බලනවා මේ ක්‍රියාකාරීත්වයේ දිහා. ඒකට එසවීමේ මුළු ක්‍රියාකාරීත්වයේම ඉන්නවා. ගෙන යාමේ ක්‍රියාකාරීත්වයේම ඉන්නවා. තැබීමේ ක්‍රියාකාරීත්වයේම ඉන්නවා. එතකොට තමයි අර මේක දිග හැරෙන්න ගන්නෙ. නිකන් ඔක්කොම නිකන් එකට එකතු වෙලා තිබිච්ච එක නිකන් හොඳට රාශියක් බවට පත් වෙනවා. මේකේ ගොඩක් තියෙන්නේ, ගොන්නක් තියෙන්නේ. ඉතින් එතකොට තමයි අන්න විවිධ තද රළු උණුසුම් සිසිල් අර ඒ ප්‍රාථමික මට්ටමේ ධාතු ලක්ෂණ වලට එන්නේ. අන්න ඒවැය තමයි අනිත්‍ය ලක්ෂණයක් අපිට පේන්න ගන්නෙ. නැතුව මේ අපි මේ සම්මුතියක නෙමෙයි අනිත්‍ය දකින්නේ. ඊට වඩා ගැඹුරක තියෙන සූක්ෂම මට්ටමක තියෙන වෙන වචනකින් කියනවානේ පරමාර්ථවල තමයි අනිත්‍ය ලක්ෂණයක් දකින්නේ. ඒ නිසා එතෙන්ට එනකන් අපි විපස්සනාවක් උතෙන්ට ගාවගෙන තේරුමක් නැහැ. ඉතින් සම්මුතියකත් අනිත්‍යයක් තියෙනවා. ඉතින් අපි තුමු ගයක් නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ඉතින් අවුරුද්දක පුංචි කාලේ පටන් අරගෙන තරුණ වෙලා වයස වෙලා මැරලා යනවා. එතනත් ඉතින් අනිත්‍යයක් තියෙනවා. නමුත් මේ විපස්සනාදී කතා කරන්නේ ඊට වඩා සූක්ෂම මට්ටමක්. එතෙන්දී අපි තුමු ආස්වාස ප්‍රස්වාස කියන මට්ටම නෙමෙයි. අපි ඒක උපයෝගී කරගෙන ගැඹුරට යනකොට එතකොට මේ ආස්වාසය කියන එක දිග හැරෙන්න ගන්නවා. එතකොට කුඩා අංශු වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් දැනීම් වෙන්න පුළුවන්, උණුසුම් සිසිල් ගති වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන තැන වෙන්න පුළුවන්, ස්පර්ශ වීම කියන ලක්ෂණය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර ධාතු ගුණ මෙතනට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පැත්තකින් තමයි අපිට ඒ ස්වභාවය නැත්නම් ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන අනිත්‍ය ස්වභාවය තේරෙන්න ගන්නෙ. ඉතින් එහෙමත් නැත්නම් ඇත්තටම දැන් ඔය ආනාපාන සතිය විග්‍රහ කරද්දී කියන්නේ දැන් ඒක පෙන්වනවානේ මුල් කොටස් 4 කායානුපස්සනාවක්, ඊළඟ කොටස් 4 වේදනානුපස්සනාවක්. ඒ විදිහට විස්තර කරගෙන යනවා. ඊළඟ කොටස් 4 චිත්තානුපස්සනාවයි, අන්තිම කොටස් 4 ධම්මානුපස්සනාව. ඒ විදිහට විස්තර කරගෙන යනවා. ඒ නිසා මේක බොහොම පුළුල් විග්‍රහයක් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා කැමති කෙනෙකුට අර පොතත් බලන්න කියලා. ඒ පොත් ගන්න කැමති අයගේ ලිස්ට් එකක් දෙන්න. මේ නිකම් පොත් ගෙනියන්න එපා. බලනවා නම් ප්‍රයෝජනෙට ගන්නවා විතරක් පොත් මෙහෙන් දෙනවා. මොකද ඒව සල්ලි වලට නෙවෙයි දෙන්නේ. පින්තකායව මුද්‍රණය කරලා තියෙන්නේ. අපේ හාමුදුරන් වහන්සේලා මෙහි ලියපු පොත් තියෙන්නේ. ඒක නිසා මේ පාවිච්චි කරන අය පොත් අවශ්‍යයි. මට නාම ලේඛනයක් දෙන්න අපේ සයහන් මහත්තයට දීලා අපිට අවශ්‍ය පොත් ටික සූදානම් කරලා දෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය. ආනාපානත් වඩන විට ඊටාම සියුම්ම දැනෙනවා. පසුව සියුම් වේගෙන ගිහින් නොදෙනී යනවා. ඒ සමගම හිස් බවක් පෙනී. පුංචි තරු කැට එවිට දකින්න ලැබේ. මෙය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් දන්වා සිටිමි. තුන්වෙනි ප්‍රශ්නය. හොඳයි. දැන් ඒකත් හොඳයි. හැබැයි මේ ලියපු කෙනා ටිකක් එන්න ඉස්සරහට ඇවිල්ලා තියෙන ගතියක් තේරෙනවා. ඒ කියන්නේ ක්‍රමයේ අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතියෙන් මම කලින් කිව්වා වගේ මේකේ මුලදී ටිකක් සමත පැත්තක් වගේ තමයි තියෙන්නේ. ඒකාග්‍රතාවය වැඩෙන්නේ. ඒ කියන්නේ සතිය සමාධිය පැත්ත තමයි මුලදී දියුණු වෙන්නේ. ඒතර සමාධිය දියුණු වෙන්න තමයි ඔය නිකන් ඇහැ වහගෙන හිටියට මොකද නිකන් එලි පේන්න පුළුවන්. නිකන් තරු පායනවා වගේ නැත්නම් එලියක් ඇවිල්ලා යනවා වගේ දේවල් සිද්ධ වෙනවා. එතන අර සමාධි ලක්ෂණය දියුණු වෙන බවට පෙන්눔 කරනවා. දැන් ඕකේ තව ටිකක් ගැඹුරට යනකොට නැත්නම් ඕක තව දියුණු වෙනකොට සමහර විට ඕක ඇවිල්ලා නිකන් අතර වෙන්න පුළුවන්. නිකන් හඳ පෑවෝ වගේ, ඉර පෑවෝ වගේ, මූණට ටෝච් එකක් ගැහුවා වගේ හොඳට ප්‍රභාෂර ආලෝකයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. මේ සමත පැත්තෙන් දියුණු වෙනකොට. හැබැයි ඉතින් ඕක පහළ වුණත් එකයි නැතත් එකයි. ඕක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඇතම් කෙනෙකුට ওই පැත්ත ඉස්සරහට ඇවිල්ලා සමාධිය පැත්ත වර්ධනය වෙනවා. හැබැයි ඒත් එක්කම ඊළඟට පොඩ්ඩක් ඔය හුස්ම රැල්ල ගැන හොයන්නත් ගන්න. ඒ කියන්නේ සමාධිය හැදෙනකොට පොඩ්ඩක් ඒක ප්‍රයෝගී කරගෙන අපි ඒ හුස්මේ තියෙන විවිධ ගති ලක්ෂණත් හොයන්න තමයි අපි මේ දෙක එකතු වෙන්නේ. ඒකාග්‍රතාවයයි මේ සොයා බැලීම කියන ඒ ධම්මවිචේ පැත්තයි දෙක එකතු කරගෙන යනකොට මේකේ හොඳ ඉස්සරහට යෑමක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා යනුවෙන් ධ්‍යාන වඩන විට කැරකි ඉහළටම යනවා. පැය 5ක් පමණ හෝ මෙහෙම ඉන්න පුළුවන්. ඒ තාක් ඉහළටම යන බවයි දැනෙන්නේ. අවසානයක් මේ අහස් යානාවක් යනවා වගේ ඔහේ කැරකි ඉන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ විදර්ශනාවට නගන්නේ කෙසේද? පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි.
ඊළඟ ප්‍රශ්නේ. හොඳයි. ඒ කියන්නේ දැන් හැබැයි නිවැරදිව විතක්ක ਵਿਚාර පිතිසුඛ ඒකාග්‍රතාව එක්ක ප්‍රථම ධානයක් එනකොට ඒ කියන්නේ ටිකක් ගැඹුරු මට්ටමකදී එද්දී අර ආලෝකයත් එක්ක වගේ තමයි යන්න තියෙන්නේ. දැන් ආනාපාන සති නිමිත්ත කියලා අපි ඔකට කියනවා. පටිභාග නිමිත්ත කියලා කියනවා. දැන් ඒක පහළ වෙලා අපිට පස්සේ ආස්වාසය වෙනුවට ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට තමයි ඒකට නිකන් හිත ඇදිලා යන්නේ. ඒතර ඒකට තමයි හිත නංවන්නේ නැවත නැවත. විතර්කය යොදන්නේ ඒ අරමුණට. ආලෝක සංඥාවට. ඒකට අරමුණට නැවත නැවත හිත නංවමින් ඉන්නේ නැද්දි ඔන්න ඒක නිකන් බැස ගැනීමක්. ඒකත් එක්ක හොඳට නිකන් ලොක් වීමක්. ඒක තුළම අන්තර්ගත වීමක්. ඒ කියන්නේ absorptions කියලා කියන්නේ මේක අස්සට රිංගා ගැනීමක්. හිත සිද්ධ වෙලා නිකන් දැන් වෙන මොකක්වත් නැහැ. ඒක තුළම නිමග්න වීමක් තියෙනවා. ඉතින් ඕකේ ඉතින් අත්ත වශයෙන් එතන නැවත නැවත විතර්කයේ අරමුණට හිත නැංවීම තියෙනවා නම් ඔන්න විතර්කේ තියෙනවා. අරමුණ හොඳට විස්තර කරලා බලනවා නම් නැත්නම් අරමුණ අතගාලා වගේ බලනවා නම් අන්න ਵਿਚාරේ තියෙනවා. ඊළඟට මේ ක්‍රියාවලිය තුර නිකන් ප්‍රීතියක් ප්‍රමෝදයක් දැනෙනවා නම් ප්‍රීතිය තියෙනවා. ඉතින් කායික මානසික සුවයක් නිකන් පාවෙනා වගේ ගතියක්. එහෙමනම් සුඛයක් තියෙනවා. ඉතින් ඒකාග්‍රතාවය තියෙනවා. මොකද වෙන අරමුණක් දැන් ඇත්තේ නැහැ. මේ අරමුණ තුලමයි තියෙන්නේ. ඒතර මෙන්න මේ ලක්ෂණ පහ තියෙනවා නම් ධානාංග පහ තියෙනවා නම් ප්‍රථම ධානය කියලා හඳුන්ලා දෙනවා. ඉතින් මේ වගේ විස්තරයක් තමයි එන්නේ. ඉතින් කැරකි උඩට යනවා කියන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට ඒ කියන්නේ එක එක විදිහට ඕක දැනෙන්න පුළුවන්. දැන් ආනාපාන සතිය වඩනකොට ඇතැම් වෙලාවට නිකන් ඈත ඉඳගෙන මේ පුංචි කය දිහා බලන් ඉන්නා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ ඉඳගෙන පුංචි කයක් දිහා බලාගෙන ඉන්නා වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් උඩ ඉඳගෙන නිකන් ලොකු වෙලා ලොකු කයක් දිහා බලන් ඉන්නා වගේ දැනෙන්න පුළුවන්. ඕවා හැබැයි ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් ඕවා බලාපොරොත්තු වෙන්නත් එපා. නොවුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් එක එක වෙලාවට ඔය සංඥා පද්ධතිය වෙනස් වෙනවා. ඉතින් අර ඈත ඉඳන් බලන් ඉන්නවා වගේ, නිකන් ළඟ ඉඳන් බලන් ඉන්නවා වගේ, කය නිකන් ලොකු වෙලා වගේ. ඔය ඔක්කොම වෙන්න පුළුවන්. ඕවා පහු කරගෙන යන්න. එච්චරයි තියෙන්නේ. නැතුව ඕවා ලොකු කරගන්න දෙයක්වත් නැහැ. වට ලොකු වටනකන් දීලා ඇති වැඩකුත් නැහැ. ඕවා පහු කරගෙන යන්න විතරයි තියෙන්නේ. අර මේවට ලොකු අනුග්‍රහයක් කරන්න ගියොත් මේක මහා ලොකු දෙයක් කරගන්න ගියොත් අපි එතන මුලා වෙනවා. ඒ නිසා මේ කැරකෙනවා කියලා ඒ ගැන එච්චර ලොකුට හිතන්න එපා. කයට දාන්න. කියන්නේ කය තමයි අපේ නැත්තම් කායानुපස්සනාව තමයි වඩාම ආරක්ෂිත භූමිය වෙන්නේ. අපි හිතින් මොකක්වත් හිත පෙන්නන දේවල් අපි අර ඊයේ කතා කළා වගේ සංඥාවලට අහු වෙන්නත් එපා. මේ දැනෙන කය ඊට වඩා බොහොම ආරක්ෂා සහිතයි කියලා කියන්න පුළුවන්. කිසි මුලාවක් නැහැ මේ කය තුල. ඒ කියන්නේ මුලාවක් නැහැ කියන්නේ කයේ දැනෙන රිදීමක් එක්කමක් එක්ක ඉන්න එක සුබයි. හිත පෙන්නන මොනා හරි මේ අමුතු සංඥාවල යනවට වඩා. අවසාන ප්‍රශ්නය. සියල්ල අනිත්‍ය බව ගුරුවරු උගන්වා තිබෙනවා. එහෙත් හේතුන්ගෙන් හට නොගත් නිවන අනිත්‍ය වන්නේ කෙසේද? ධර්මදේශනාවලදී මා කීප වාරයක්ම අසා තිබෙනවා නිවනත් අනිත්‍යයි කියලා. දේශනා කරනවා. මෙය ගැටලුවකි. ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙය පැහැදිලි කර දෙන්න. ඒක ඉතින් මෙහෙනම් එහෙම එකක් කියන්නේ නැහැ. ඉතින් නිවනත් අනිත්‍ය නැහැ. ඉතින් මේ පොඩ්ඩක් ඔක්කොම අංජබජල් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ නිවන විස්තර කරන්නේ අජාතං අමරං නේද? එහෙම විස්තර කරන්නේ අජාතං අභූතං අමරං අසංඛතං ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නිවන විස්තර කරන්නේ. ඉතින් ඒ නිසා අපි බුද්ධ දේශනාව මූලික කරගෙන නම් යන්නේ. නිවනට ඉතින් අනිත්‍යයක් දාලා තේරුමක් නැහැ. ඉතින් නිවනේ අනිත්‍ය වෙන්න කියලා දෙයක් නැහැනේ ඉතින්. අපිට වෙන්නේ දැන් සංකත දෙයක් නේ අනිත්‍ය ලක්ෂණයට ලක් වෙන්නේ. දැන් සංකතයි කියලා කියන්නේ හේතුඵල නිසා සකස් වෙච්ච දේවල්. ඒතර හේතුඵල නිසා සකස් වෙච්ච දේවල් වල තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තියෙන්නේ. ඉතින් එතකොට නිවන කියන එක ගත්තොත් එතන හේතුඵල සකස් වීමකින් නෙමෙයි එතන කියන්නේ අසංකතයි කියලා පෙන්වන්නේ නේද? සකස් කිරීමක් නැති ස්වභාවයක් නේ කතා කරන්නේ. ඉතින් එහෙම නැති අනිත්‍යත්වයක් ඒකට දාන්න යනවා කියන්නේ ඉතින් ඔක්කොම නිකන් පටලවා ගැනීමක් තියෙන්නේ. නිවන් දැකලත් වැඩක් නැහැ. පර්යංක භාවනා වාර්තාකරණය. තෙදිනක් තුල ලද පුහුණුව මගින් දැනට පර්යංක භාවනා කාලය දීර්ඝ වී ඇති අතර එයින් මාගේ දරා ගැනීමේ ශක්තිය තරමක් දියුණු වී ඇති බව පෙනේ. භාවනා කළ හුස්ම රැල්ල ප්‍රමුඛතාවයේ ලබා දී ටික වේලාවක් ගතවන විට එයද රිද්මයානුකූලව වී එය සිතින් ඉබේම සිදුවන ගණනයක් ලෙස සිදුවී සිත වෙනත් බාහිර සිතුවිලි කරා ගොස් ඇති බව දැනගන්නේ මද වේලාවක් ගිය පසුය. කායික වේදනාවක් දැන්නතුරු මෙම ක්‍රියාවලිය නොකඩවා සිදුවන අතර
වේදනාවන් දැනෙන්නට පටන්ගත් පසු මාගේ සිත තදින් නොසන්සුන් වී යමක් අඳුරෙහි අතපතගා සොයන්නාක් මෙන් මා හුස්ම රැල්ලට සිත යොමු කිරීමට තැත් කළද වාර දෙක තුනකට වඩා සිත එක්තැන් කරගෙන සිටීමට නොහැකි වී දැඩි අඳුරක් සිතෙහි මැවි මේ తত্ত্বය මදක් පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. කාගෙද දන්නේ ප්‍රශ්නේ? කැමතිද පොඩ්ඩක් ඉස්සරහට එන්න? කවුරුත් ආයේ නැහැ ඉස්සරහට. එන්නකෝ බලන්න. මෙතනින් මම්ම කතා කරන යත් හොඳ නැහැ නේද? අතන මහත්තයා මේකෙක් ගන්න පාඩි වෙලා. ඔව්. කියන්නේ මේ අඳුර මුල ඉඳන් තියෙන එකක්ද නැත්නම් මුලදී නිකන් සාමාන්‍ය විදිහට තිබිලා පස්සේ නිකන් අඳුරකට බැහැගත්තා වගේ ගතියක්ද දැනෙන්නේ? පටන් ගත්ත දවස්වල මුලදී ඒ අඳුර ගතිය තිබ්බා. පස්සේ මේ දැන් ඒක අර සාමාන්‍ය අර වේදනාවක් එනකන් වගේ සාමාන්‍ය තත්ත්වයක් විදිහට තියෙනවා. පස්සේ අර වේදනාව එන්න ගත්තට පස්සේ ලොකු අඳුරක් වගේ තමයි තියෙන්නේ. මේ මොකුත් පැහැදිලි නැහැ. මොකුත් පැහැදිලි නැහැ. වේදනාව පැහැදිලිද නැද්ද? වේදනාව ඒ කියන්නේ ඒකට මේ අර හිත යොමු කරන්නත් අමාරුයි මේ අර ඒක තේරෙන්නේ නැහැ කියන්නේ ලොකු අඳුරක් වගේ තමයි තියෙන්නේ. මොකුත් මේ ඒ කියන්නේ හිත යොමු කරන්න බෑ අර එකපාරක් නාර මේ උදරයට මේව කරන්න බැලුවා. ඒකත් මොකටද යොමු කරන්න හැදුවේ? ඒ කියන්නේ මේ උදරය පිම්බි බහැක්ලීමට. හරි. ඒක බැලුවා ඒත් කරන්න අමාරුයි. හරි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. සාමාන්‍ය විදියට කරනවා. ඔව් සක්මනේදී දැනෙන දේවල් කියන්නකෝ පොඩ්ඩක්. අර මේ කියන්නේ මේ ස්පර්ශය දැනෙනවා. හරි. මේ එහෙම අර මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. සාමාන්‍ය විදියට මේ සිත දෙන්න පුළුවන්. හොඳයි. දැන් මට දැනගන්න ඕනේ සක්මනේ தත්ත්වය මොකද්ද කියලා. සක්මන කරගෙන යද්දි මොනවාද දැනෙන්නේ? ඒ කියන්නේ ස්පර්ශය දැනෙනවා. ඒක හිත යොමු කරගෙන ඉන්න පුළුවන් කරන. කොච්චර දුර මෙතන මේ කොනේ ඉඳන් එහා කොනට ගාම දැන් හිත යොමු කරගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. හිත පිට යනවා අඩුයි. එහෙම අඩුයි. සෑහෙන අඩුයි. යනවා යන්නේ නැත්තේ නෑ. ඒ කියන්නේ අර මේ පරයන්ක භාවනාවට වැඩිය මේ නඹුරුවක් තියෙනවා ඒකේ. නඹුරුවක් තියෙනවා. හිත පිට ගියා කියලා හිතන්නකෝ කොච්චර විතර වෙලා අමතක මේ අතරමං වෙලා ඉන්නවද? ඒක අර සමහරවිට මේ තප්පර 10 15ක් වගේ ගියාට පස්සේ තමයි මට දැනෙන්නේ මම මේ වෙන තැනක තමයි ඉන්නේ කියලා. හරි. මේ කියන්නේ උපරිම වශයෙන් ගත්තොත් තප්පර 10 15 එළියේ ඉන්නේ. ඊළඟ අනිත් හැම කාල පරිච්ඡේදයේම තමන් එක්ක ඉන්න ගතියක් දැනෙනවා. හරි. හොඳයි. ඊළඟට දැන් ආනාපානෙ විතරයි මේ උත්සාහ කළේ අතෙන්දී. පිම්බීම හැකිලිම බැලුවාම ඒක පේන්නේ නැහැ. නෑ. පේන්නේ නැහැ. ඔව්. ඒක එමත් try කළා උත්සාහ කළා ඒත් මේ අර වේදනාව ආවට පස්සේ ඒක කරන්න අමාරුයි. හරි නෑ ඕක වේදනාවම නෙමෙයි උතන තියෙන්නේ. ඒ කියන්නේ ඔයා කොතනද ඉඳගත්තේ? මෙතන දැන් මේ ඉන්න තැනමද? හරි. එකක් තමයි අපි වාඩි වෙන තැන. ඒ කියන්නේ අපි ඉන්නේ නිකන් අඳුරු සහගත තැනක නම් අපේ නිකන් අර අඳුරු ගතියක් මැවෙන්න පුළුවන්. අඳුරු ගතියක් දැනෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒ කියන්නේ දැන් අපි ටිකක් විපස්සනා පැත්තෙන් යනකොටත් උතනත් අඳුරු ගතියක් තියෙනවා. ඒක මට හිතෙන්නේ නෑ තාම එච්චරට ඇවිල්ලායි කියලා. ඒ නිසා මේ දැනට නිදිමත ගතියක් තියෙනවද ඒ වෙලාවේ? මුලින්ම නිදිමත ගතියක් ආවා දැන් නම් එහෙම නැහැ නිදිමත ගතියක්. හරි. මොකද ඒ කියන්නේ දැන් අපේ හිතේ එක්තරා අන්දමකින් සමාධියක් මුලදී ගොඩ නැගෙනකොට නිකන් නිදිමතයි සමාධියයි දෙක නිකන් මිශ්‍ර වෙලා තමයි එන්නේ. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට දැන් සායනස කියන්නේ වගේ අනිත් එක කියන්නේ අපි සක්මනයි පරයන්කයි දෙක සමසමව ගෙනිච්චේ නැත්නම් අපි සමාධියට බර වෙනවා. හිතන්න අපි සක්මන කරන්නෙම නැහැ වාඩිලා විතරයි ඉන්නේ කියලා. හිත ටක් ගාලා සමාධි පැත්තට තමයි බර වෙන්නේ. ඊට පස්සේ අර නිකන් සැඟ වෙනවා කියලා කියන්නේ අපි. හිත නිකන් මුළු ගැන් වෙනවා. සැඟ වෙනවා. හිතේ ක්‍රියාකාරී ස්වභාවය අඩුයි. එයා නිකන් කැමති නිකන් අස්සකට වෙලා රිංගගෙන වගේ ඉන්නේ. එතකොට අර අඳුරු ගතියක් නිකන් මුළු ගැන්විච්ච ගතියක් ක්‍රියාකාරී ගතිය අඩුවීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් ඇත්තටම හිතේ සමාධියක් කියලා කියන්නේ මේ නිකන් අක්‍රීය ස්වභාවයක් නෙමෙයි. හොඳ අවදිමත් සමාධියක් කතා කරන්නේ. සතෝ සම්පජාඤ්ඤෝ කියලානේ කියන්නේ. දැන් සතිමත් සම්පජාඤ්ඤයේ සහිත හොඳ අවදිමත් ගතියක් සහිතයි සමාධියක් කියන එක. නමුත් ඒක මුලදී එකපාරට අපිට ලැබෙන්නේ නැහැ. සමාධියක් පටන් ගන්නකොට නිකන් පොඩ්ඩක් නිකන් අඳුරු ගතියකින් නිදිබර ගතියකින් අර හැබැයි හිත දුවන්නේ නැහැ දැන්. හිත එහෙ මෙහෙ වැඩි දුවන්නේ නැහැ. පුංචි සතුටකුත් තියෙනවා. නිකන් හැබැයි නින්දරත් බර ගතියකුත් තියෙනවා. ඒ අඳුරු ගතියෙන් පස්සේ ඒක ආයි කරන්න හිතෙන්නේ නැති ගතියක් වගේ තියෙනවා. අමාරුයි වගේ. නෑ මම නම් කියන්නේ සක්මනට වැඩි කරන්න. මොකද සක්මනේදී ක්‍රියාශීලී ගතිය වැඩි. සතිය ඉස්සරහට. ඇත්තටම සතිය සමානයි අවදිමත් බව. දැන් අපි හොඳට අවදිමත් නම් ඒ කියන්නේ අපි සතිමත්. හොඳට අවදිමත් ගතිය තියෙනවා නම් එතකොට හිතේ අඳුරක් කියන්නේ ඉතින් ඔය මට්ටමේදී අඳුරක් හිටින්න අමාරුයි. කියන්නේ අඳුරකට වඩා අපි ක්‍රියාකාරීත්වයක් හොඳ ක්‍රියාශීලී බවක් මතුවෙන අරමුණ දැනගැනීමේ හැකියාවක් මතුවෙනවා. දැන් ඔතන ඇත්තටම තීන මිද්දේ කියන එකනේ අපි කතා කරන්නේ ඉවරණයක් වශයෙන් ගත්තොත් තීන මිද්දේට පටහැනි විතර්කය කියන එක. අපි හොඳට නැවත මේ මතුවෙන අරමුණට හිත නංවමින් වාසය කරනවා කියන්නේ හරි හිතේ ගොඩනැගෙන හොඳ ජවයක්.
එතකොට යාට සංග වෙන්න විදිහක් නැහැ. චුට්ටක් සක්මන වැඩි කරන්න. වැඩි කරලා බලමු. හොඳයි. හොඳයි. තේරුවන් සන්නයි. සක්මන් භාවනාව සුපුරුදු පරිදි ගුරු හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රථමයෙන් සක්මන් මළුවට ගොස් එය හොඳින් පිරිසිදු කර සක්මන් භාවනාව ආරම්භීය. භාවනාව ආරම්භා පියවර කීපයක් ගමන් කොට සිත ඇවිදීම කෙරෙහි යොමු කර ගතිමි. අනෙක් දිනවලදී දැනුණු අපහසුතා කිසිවක් දැනුනේ නැත. භාවනාව වැහිබිඳු පතිත වෙනවා දැනෙන තුරා භාවනා සිදු කළෙමි. පරියංක භාවනාව. පරියංක භාවනාව සඳහා සුපුරුදු පරිදි සූදානම් විය. ඊයේ දින ස්වාමින් වහන්සේ දේශනා කළ කරුණු මතකයට නගාගෙන භාවනාව ආරම්භීය. වෙනදා මෙන් වේදනාවක් නොදෙනු අතර භාවනාව දිගටම සිදු කරගෙන යන අතර විකාර රූප ටිකක් දිස්විය. එය මොනවාද යන්න මාවත් දන්නේ නැත. එහෙත් ඒ පිළිබඳව අවධානය යොමු නොකර හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව අවධානය යොමු කරවීය. ටික වේලාවකින් ඊතා උණුසුම් කඳුලකින් දැස් සේදී ගිය අතර එය නිදහසේ ගලා යාමට සැලැස්විය. එය පිසඳා නැවත භාවනාව ආරම්භීය. ටික වේලාවකින් මුළු ශරීරයම සැහැල්ලු වන ආකාරයක් දැනුණු අතර වෙනදා රිදුම් දුන් ස්ථාන කිසිවක් වේදනාවක් නොදෙනුණු. භාවනාව දිගටම කරගෙන යන්නට යෙදුනි. අවසන් මොහොතේ කොපමණ කාලයක් භාවනා කළේ දැයි නොදෙනිමි. අනෙක් දිනවල විනාඩි 10ක් 15ක් භාවනා කළ නොහැකි වූ මට මේ මගින් සතුටට කරුණකි. මක්නිසාද යත් මේ දින කීපයම අපහසුතාවෙන් ගෙවුමා දැන් මෙම කාලය වඩා සතුටින් ගත කිරීමයි. ගුරුහරුකම් දෙමින් අපව මෙහි වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි. ඉක්මන් ධර්ම අවබෝධයයි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. හොඳයි. ටිකට කරගෙන යන්න. ඒ කියන්නේ මුලදී චුට්ටක් අමාරු වුණාට ඔක ක්‍රමයේ අහුණාට පස්සේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒ මොහොතේ තියෙන සතුට තේරුම් ගන්න. ඒ කියන්නේ අපි මහා යහා තියෙන එකක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ මොහොතේ අවදියෙන් ඉඳීමක්. මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ ආශ්වාසයක් නම් මුළු හදින්ම මේ ආශ්වාසය තුළ ජීවත් වීමක්. මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ප්‍රශ්වාසයක් නම් මුළු හදින්ම ප්‍රශ්වාසය තුළ ජීවත් වීමක්. ඊළඟට එන ආශ්වාසය ගැනවත් හිතන්නේ නැහැ. ඊළඟට එන ප්‍රශ්වාසයක් ගැනවත් හිතන්නේ නැහැ. එච්චරට අර මේ මොහොතට හොඳට අවදිමත් වෙනවා නම් එතකොට ඔය රිදුම් කැක්කුම් ගැනවත් නැත්නම් අනාගත දේවල් ගැනවත් ඒව ගැන නෙමෙයි එතකොට තියෙන්නේ. මේ මොහොතේ හොඳ සතුටින් ප්‍රබෝධයෙන් ගත කරනවා. එතකොට ලස්සනට වැඩේ සිද්ධ වෙනවා. හොඳයි. ත්වන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිකා රෝගයේ වැළඳී සුවය ලබන අයෙක් වන මා ඔබ වහන්සේලාගේ පිහිටපතා මෙම නිස්සරණ වනසෙනට සෙනසුනට පැමිණිය. නමුත් මේ දිනවලදී ස්වාමින් වහන්සේලාට සහ පිරිවෙන් ගුරු භවතුන්ට ලබා දුන් වැඩසටහනෙහි කොටස් කිහිපයකට සහභාගී වූයෙමි. මේ දිනවලදී මා ලද අත්දැකීම් මෙලෙසයි. සක්මන් භාවනාව. මූලික කමඨහනෙහි සිත පිහිටුවා සක්මන් භාවනාව කළෙමි. ටික වේලාවකින් අනතුරුව හුස්ම රැල්ල ප්‍රකට වන බව දැනුණා. එයද බලා සිටින අතර මාගේ සිරුරට ඉහළින් කෙනෙක් මා දෙස බලා සිටින්නාක් මෙන් දිස්වන්නට වුණා. මෙලෙස ඔහු මාව නිරීක්ෂණය කරන විට මාගේ සිරුර එහි ඇවිද යනු දැනුණා. මෙලෙස කරන විටදී ඉඳ හිට වෙනත් අරමුණු පැමිණ සැනකින් ඒවා නැතුව යනු දුටුවා. මේ වන විට සිරුර තැන් තැන්වල හූරන්නාක් බඳු වේදනාවක් දැනෙනවා. ඒ උවත් සක්මන දිගටම කරගෙන ගියෙමි. පරියංක භාවනාව. ආස්වාස හා ප්‍රාස්වාස මාගේ මූලික කපටහන උවද මා මුලින්ම වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රාස්වාසය ප්‍රකට විය. හුස්ම රැලිවල වෙනස්කම් හා දිග කෙටි යන ආදී සියල්ල විමර්ශනයට ලක් කළෙමි. එවිට ආස්වාසය අවසන් වන ස්ථානයක් නැත. ප්‍රාස්වාසය හටගන්නා ස්ථානයක් පෙනෙන්නට වුණා. මා ඒ දෙසද විමසිල්ලෙන් බලා සිටීමි. එහි කිසිම ක්‍රියාවක් සිදු නොවන බවත්, එය නිශ්චල බවක් ඇති අවකාශයක් ලෙස මට දිස්සුණා. ඒ දිසා નિરાයාසයෙන් බලා සිටීමා මාහට ගතට සිසිලසක් දැනුණු අතර පෙර තිබූ වේදනාවන් සහ හිරිවැටීම් ගතිය ක්‍රමයෙන් පහවන බව දුටුවා. මෙලෙස ගත කළ කාලයේ ඊටම සහනකාරී බවක් අද්දුටුවා. මාගේ භාවනාවෙහි වැරදි යමක් ඇතනම් පෙන්වා දෙන සේක්වා. මාහට ඉදිරියට මෙය වැඩි දියුණු කර ගැනීම සඳහා ඕදන් ලැබේවා. ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වනවාසී සියලුම ස්වාමින් වහන්සේලාට
අමා මහ නිවන පතමි. තෙරුවන් සරණයි. මා තනිව ගත කරන බොහෝ විටදී මාගේ ශාරීරියේ බොහෝ තැන්වල ඉහත භාවනාවේදී මින් සතුන් සූරනවා වගේ වේදනාවක් දැනෙනවා. මේ සම්බන්ධවද යම් අවධානයක් ලැබේවා, අවවාදයක් ලැබේවා. ඔව් එකක් තමයි ඉතින් يعني දැන් නිකන් ඉන්නකොටත් එහෙම සූරනවා වගේ මොන හරි දැනීම් ටිකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක රෝගී තත්වයකුත් තියෙන නිසා යම් රෝගයේ ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඕක අපිට පුළුවන් භාවනාවට ප්‍රයෝගී කරගන්නත්. ඒකට හොඳ අමුද්‍රව්‍යයක් කරගන්නත් පුළුවන්. මොකද යම් කිසි අරමුණක් තියෙනවා අපිට හිතේ හැබැයි ටිකක් ඒකාග්‍රතාවය හදාගෙන ඒක දිහා බලන්න ගත්තාම ඒකම විපස්සනා අරමුණක් කරගන්නත් පුළුවන්. ඒ නිසා කරනවා හොඳයි, දැනට යන විදිය හොඳයි. පුළුවන් නම් ටික ටික කියන්නේ මේ ස්වභාවයෙන් මතුවෙන අරමුණ දිහා පොඩ්ඩක් ඉවසිල්ලෙන් යුක්තව බලන්න. ඒ කියන්නේ ඒක ගැන අමනාපයක් ඇති කරගන්නවා වෙනුවට මේ ඇවිල්ලා නිකන් මට උගන්වන්න ආපු ගුරුවරයෙක් කියලා හිතාගෙන අපි නිකන් එතන අවධානය යොමු කරනවා. හොඳට එතනට අවධානය යොමු කරන මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බලනවා. මේ දැනෙන වේදනාව ටිකක් විශ්ලේෂණය කරන්න බලනවා. එතකොට තමයි අද අපි අර විස්තර කරා වගේ එතන මේ තනි උඟක් වෙලාවට මේ තනි වේදනාවක නිරූපණයක් නෙමෙයි තියෙන්නේ. වේදනා පොකුරක නිරූපණයක් තියෙන්නේ. අපේ හිතේ ඒකාග්‍රතාවය නැත්නම් සතිමත් භාවය තීව්‍ර වෙන්න මේක බිඳෙන්න ගන්නවා. නැත්නම් මේක නිකන් පොකුරක් බවට වෙන් වෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා ඒ ගතිය. ඊට පස්සේ මේක හොඳ විපස්සනා අරමුණක්. මොකද කියන්නේ වේදනාව කියන එක හොඳ විපස්සනා අරමුණක්. හැබැයි ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් යන්න ඕනේ. ඊකට කරගෙන යන්න. පරියංක භාවනාව. අලුයම බුදුන් වැඳ සුපුරුදු පරිදි පරියංක භාවනාවට වාඩි වුනිමි. මද වේලාවක් භාවනාවේ යෙදී සිටින විට ශාරීරික අවස්ථා මතුවිය. ඒ දෙස මදක් බලා සිටී විට සංවේදතා අනිත්‍ය වශයෙන් බලමින් ප්‍රධාන භාවනා අරමුණ වෙත නැවතත් සිහිය පිහිටවන ලදී. නමුත් සිත චංචලය විසිරුම් ස්වභාවකින් යුක්ත විය. නමුත් සිත කීකරු කරගත නොහැකිය. මෙම භාවනා වැඩ කටයුතු වල මින් පහසුවටද ඉදිරි ජීවිතයේදීද සිදු කර ගැනීමට කැමැත්තක් ඇති හේයින් මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් ඉතින් මේ ස්වාමීන් වහන්සේ නමක් නම් ලියලා තියෙන ඉතින් කැමති වෙලාවක වඩින්න පුළුවන්. අපිට මේ ආගන්තුකටේ පහසුකම් සලස්සන්න පුළුවන්, කැමති වෙලාවක එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මහත්මීන්ට සහභාගී වෙනවා නම් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා වැඩසටහන් විස්තරේ. ඉතින් ඒ දවස් සාමාන්‍යයෙන් 5 වැඩසටහන්, 7 වැඩසටහන්, 10 වැඩසටහන් ඔය විදිහට තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ උනන්දුවක් ඇති වෙච්ච එක ලොකු දෙයක්. ඒ කියන්නේ මේක දිගට දියුණු කරන්නයි අවශ්‍ය. ඒ කියන්නේ මේක තන තියෙන පුහුණුවක් තනිකරම තියෙන්නේ. ඒ පුහුණුවේ දෙන්නයි අවශ්‍ය. ඉතින් අනිත් එක තමයි ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කරන්න. අපේ පන්සලට ගිහිල්ලා පිරිවෙනට ගිහිල්ලා පොඩ්ඩක් කරන්න. මොකද ඒක වැදගත්. ඒ කියන්නේ දැන් මේක මෙතනින් අවසන් කරනවා කියලා හිතන මානසිකත්වයට එනවා වෙනුවට කොහොමද පොඩ්ඩක් ඊයේ මම මතක් කළාගේ පොඩ්ඩක් උදේට සක්පනක් කරන්නේ කොහොමද? වෙලාවක් හම්බුනහම කොහොමද පොඩ්ඩක් ඉඳගෙන තමන්ගේ කයට සිහිය ගන්නෙ? අන්න ඒ වගේ උපක්‍රම ටිකක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. පරියංක භාවනාව. පළමුවන හා දෙවෙනි දිනවලට වඩා අද දින භාවනාව සාර්ථක විය. භාවනාව සිදු කර යන විට සිත නොයෙක් වූ විචූර්ණ අරමුණු ඔස්සේ දුවන්නට විය. සිත නොයෙක් දිශානතීන් ඔස්සේ හොල්මන් කරන්නට විය. නමුත් සිත දමනය කර ගැනීමට වෑයම් කළමි. එය මදක් සාර්ථක වූ බවක් පෙනුනි. මෙහිදී මාගේ ආයාචනය වන්නේ මෙම භාවනා වැඩසටහනින් පසුව අපි පිරිවෙන්වල සිස්වාමීන් වහන්සේලා සඳහාද දහම් පාසල් ළමුන් සඳහාද මෙම සති භාවනා වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසය. හොඳයි. එකක් තමයි සතිපාසල වෙබ්සයිට් එක තියෙනවා. ඒ වෙබ්සයිට් එක දැන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා දකින්න ඇති. මෙතන යම් වීඩියෝ පෙන්නුවා. ශාන් පෙන්නුවද? වීඩියෝස් ටිකක් හරි පෙන්නුවද? හරි. අන්නේ ඒ වීඩියෝ ඕන එකක් මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හිතන්න දැන් අපි දහම් පාසලේ පෙන්නනවා නම් මේ ළමයින්ට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට යම් භාවනා වැඩසටහනක් කරනවා නම් ඒ වීඩියෝ දර්ශන හොඳට මඟ පෙන්වීමක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සක්මන වෙන්න පුළුවන්, පරයන්ක වෙන්න පුළුවන්. අපි දුන් නානකොට සතිමත් වෙන හැටි, කනකොට සතිමත් වෙන හැටි ඔය වගේ ඉතින් හුඟක් තේමා ඔස්සේ හදපු වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ ඇත්තටම හොඳ මඟ පෙන්වීමක් කරනවා. ඒ අනුව භාවනා කරන්න පුළුවන්. ඊට අමතරව පොත්පත් රාශියක් තියෙනවා. ඒ කියන්නේ Tamanට ටැබ් එකක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගෙන ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොත්පත් කීපයක් මෙහෙන් ඉල්ල ගන්නත් පුළුවන්. ඒ නිසා මම අපේ ස්වාමීන් වහන්සේලා ආරාධනා කරනවා මේ පොඩ්ඩක් මේක කරන්න ගන්න. ඒ කියන්නේ Tamanගේ ගිහිල්ලා උගන්වන්න ගන්න. Tamanුත් එතකොට ඉගෙන ගන්නවා.
ඒ කියන්නේ අර තවත් කෙනෙකුට කියලා දෙනකොට Tamanටත් ඒක තේරෙන්න ගන්නවා. දැන් විශේෂයෙන්ම සමහර වෙලාවට ගුරුවරුන්ට වඩා කලින් ළමයි මේක අල්ල ගන්නවා. එහෙම දෙයක්ත් තියෙනවා. මොකද පුංචි දරුවන්ගේ හිතවල අර බොහොම නැවුම් ගතියක් තියෙනවනේ. අපේ හිත තරම් මේක මේ ව්‍යාකූල වෙලා නැහැනේ. ඉතින් ඒ අයට කියලා දුන්නොත් පුතේ මෙන්න මේ විදිහට ඇවිදපන් කියලා කිව්වොත් පොඩි එකා ඇවිදිනවා. ලස්සන්ට ඇවිදිනවා. ඇවිදලා කියනවා මෙන්න මේකම දැනුණා, මෙහෙම දැනුණා, අතෙන්දි කටු වෙනවා වගේ දැනුණා, මෙතෙන්දි උණුසුමක් දැනුණා, මෙතෙන්දි සිසිලසක් දැනුණා. ඉතින් වෙන මොකකවත් ගිහිලා නැහැ. ලස්සන්ට හිත මේ තනිකරම ඇවිදීමේ අර සූක්ෂම ලක්ෂණ ටිකමයි කෙලින්ම කියන්නේ. අපිට නම් ඉතින් වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා සෑහෙන්න වෙට්ටු දාලානේ අතෙන්ට එන්න තියෙන්නේ. නමුත් පොඩි එක්කෙනාට ටක් ගාලා අතෙන්ට යන්න පුළුවන්. එච්චරට අර හැකියාවක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට මේ ගුරුවරුන්ට ඉගෙන ගන්න පුළුවන් ළමයින්ගෙන් මේ භාවනාව කරගෙන යනකොට. කර්මස්ථාන වාර්තාකරණය පරියංක භාවනාව ස්වාමින් වහන්සේ මුල් දිනයේදී ඊතා අමාරුම භාවනාවක් ලෙස දුටුවේය. නමුත් දිගටම මෙන්ම කායික වේදනාද ශරීරයට හුරු විය. මුලින් සිත එක් තැනක නොසිට දසත පුරා දුවන ලදී. නමුත් එක් අරමුණ ටික වේලාවක් සිටීමට හැකියාව ඇත. ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව සිහිකොට හුස්ම ඉහළට පහළට යොමු වන ආකාරය අවධානය යොමු කළ විට එක් මොහොතක් තුල සිත එතරම් මම්මුලාවට ලක්වි නැවත තිගැස්සී පියවි සිහියට පැමිණ නැවත ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳ අවධානයට යොමු වන්නේය. වෙනදා මෙන් නොව කිසියම් සැනසිලිමත් සිත තුලට දැනී ඇත. ප්‍රශ්නය සුලං රැල්ලක් යන කුමක්දයි පහදා දෙන්න. ඒ ෆෑන් එකේ ඉඳන්නේ සුලං රැල්ලක් තමයි. ඉතින් දැන් අපි මෙතෙන්දී ඇත්තට මේ ආශ්වාසය ප්‍රශ්වාසය කියන සුලං රැල්ල අපි අර උපයෝගී කරගන්නේ අපි තුල ගුණයක් දිනු කරන්න. නැතුව මේ හුලං වල තියෙන ඔක්සිජන් ප්‍රතිශතය බලන්නවත් නයිට්‍රජන් ප්‍රතිශතය බලන්නවත් නෙමෙයි අපි මේ දරන ප්‍රයත්නය. අපි මේක උණුසුම්ද සිසිල්ද දිගද කෙටිද කියලා බැලීම තුල අපි කරන්නේ එක්තරාන්තක මානසික අභ්‍යාසයක්. ඒ සඳහා පාවිච්චි කරන ක්ෂේත්‍රය තමයි සුලං රැල්ල වෙන්නේ. එතකොට ඒ සුලං රැල්ල අපි විමසලා බලන්න ආශ්වාස සුලං රැල්ල ප්‍රශ්වාස සුලං රැල්ල අපි ඒක විමසලා බලන්න අපි තුල කුසලතාවයක් දිනු වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. තෙරුවන් සරණයි. මෙතරම් අපහසුතා ඇති උනද සිත දියුණු කිරීම තරම් යහපත් ක්‍රියාවක් නොමැති බව තේරුම් ගතිමි. ඒ සඳහා භාවනාව බෙහෙවින් ඉවහල් වේ. කාරණාව ඖෂධයක් බව වටහා ගත්තේ උදෑසනින්ම අවදි වී උනන්දුවෙන් ක්‍රියාකාරකම් කිරීමට පහසුවක් ඇතිවීම හරහාය. මෙම වැඩපිළිවෙලට මම මෙහිදී සහභාගී වීම සඳහා කර හෝ කුඩා කණ්ඩායම් සඳහා තිබේද නැද්ද? ඒ සඳහා මේ ලියපු ස්වාමීන් වහන්සේ හරි මහත්ය කෙනෙකුට වාචිකව ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ? තමන්ගේ ප්‍රශ්නේ මේකයි ඉතින් පැහැදිලි නෑ ඒක. මේ මොකක් හරි ඉල්ලීමක් කරනවා තමන්ට ඒක කියන්න පුළුවන්ද මොකද්ද කියලා? නැත්නම් අපි යනවා ඊළඟට එකට. අවසරයි ස්වාමීන් වහන්සේ. පූජක ජූතක බමුණාට දරුවන් දෙන්න දන් දුන් අවස්ථාව පරියංක භාවනාවේ මනසට පෙනුණා. එය තේරුම් කරලා දෙන්න. බුදු පිළිම වහන්සේ දුටුවා. 3 ශ්‍රී මහා බෝධිය දුටුවා. 4 නවගුණ වැලක් පැලඳගත් අපස්දන් රකින්න කෙනෙක් දුටුවා. මට පෑන් පූජා කළා. 5 මහා සංඝරත්නය මට වන්දනා කළා. 6 උපාසිකාවක් පළතුරු පූජා කළා. 7 චෛත්‍යරාජාන් වහන්සේ දුටුවා. මේ අංග 7 පහදා දෙන්න. ස්වාමින් වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. ඉතින් ඔක්කොම සංඥා එච්චරයි. ඒ කියන්නේ එකක්වත් වැදගත් දේවල් නෙමෙයි. ඒක තමයි ඊයේ මම මතක් කරේ. කියන්නේ දැන් හුඟක් දෙනෙක් උතන්ට අහු වෙනවා. ඒක තමයි අපිට වෙන්නේ. කියන්නේ හුඟක් දැන් බලන්න අද ලංකාවේ වුණත් සෑහෙන පිරිසක් ඉන්නවා අංජනන් එලි බලන භාවනා කරන්න ගිහිල්ලා අන්තිමට මේ දේවාලයත් පටන් ගන්න. නේද? නැත්තම් දේවාලයක් කියන නැත්තම් කපුකම් කරනවා, හඳහම් බලනවා, පොරොන්දම් බලනවා, තව ඉස්සරහට වෙන්නේ මොනවද කියලා කියන්න පටන් ගන්නවා. බිස්නස් එකක් පටන් ගන්න එක තමයි කරන්නේ. නමුත් ඕක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඉතින් අපි ඕවට ඡන්ද දෙනවා කියන්නේ, ඕවට වටිනකම් දෙනවා කියන්නේ අපි අහු වෙනවා කියන එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මරීචි කුපමා සංඥාව. ඒක නිකන් මිරිඟුවක්. සංඥාවක් කියන්නේ මිරිඟුවක්.
ඒක ඉතින් අර වෙලා තියෙන්නේ හොඳට භාවනාවෙන් හිත එකඟ වෙලා තියෙනකොට හොඳට නිකන් මේක ඇත්ත වගේ පේනවා. ඉතින්ට තමයි නුවණක් අවශ්‍ය වෙන්නේ. මේක මේ S2 පියවිලානේ තියෙන්නේ. S2 දැන් වහගෙන ඉන්නේ. හොඳට ඒක මතක තියාගන්න. S2 වහගෙන ඉඳද්දී මේ පෙනෙන කිසිම දෙයක් සත්‍ය නෙමෙයි. හුදු මවාපෑම් පමණයි එතන තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට නුවණ පහළ වෙන්න ඕනේ මේ හිත පෙන්නන සංඥා වටින්නේ නැහැ කියලා තේරුම් ගන්න. හුදෙක් මිරිඟුවක් මෙතන තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඒක මිරිඟුවක් බව තේරුම් අරගෙන මේ දැනෙන කයට නැවත හිත යොදන්න. ඉතින් ඔය දේ කරන්නේ නැත්නම් ඉතින් දැනටත් සෑහෙන පිරිසක් ඉන්නවා සංඥා ඔස්සේ ගිහිල්ලා එක්කෝ බ්‍රහ්මයා කතා කරායි කියලා කියනවා. මේ බුදුහාඳුරේ ඇවිල්ලා කමටහන් දුන්නයි කියලා කියනවා. දෙවියෙක් ඇවිල්ලා මොන හරි දෙයක් කිව්වයි කියලා කියනවා. নানা ප්‍රකාර දේවල් කියනවා. ඉතින් ඒ ඔස්සේ ඊට පස්සේ යනවා. ඉතින් ඒකටත් තව පිරිසක් උදව් කරනවා. එයාව ඉතින් මුදලින් තියා ගන්නවා. ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය මාගේ දෙවන කමඨහන් වාර්තාවයි. මම මෙතන සිටිනවා යැයි සිතා භාවනාව ආරම්භ වෙමි. පිම්බීම හැකිලින් ප්‍රකට විය. එය ක්‍රියාවලිය දෙස ඊතා උමනාවෙන් බලා සිටියෙමි. පිම්බීමේ ආරම්භයක් සහ එහි නැතිවීමක්, හැකිලීමේ ආරම්භයක් සහ එහි නැතිවීමක් දෙස අවධානයෙන් බලා සිටියෙමි. කෙටි වේලාවකින් කය සැහැල්ලු වී පිම්බීම හැකිලීම ඊතා කෙටිවන බව දැනුනි. මින් මද වේලාවකට පසු පිම්බීම හැකිලීම දැනී නොදෙනී යන අයුරු ප්‍රකට විය. ඒ සමගම ඊතා කළු පාට වලාකුලක් ඇවිත් මුහුණේ වදින ලෙස දැනුණා. මෙසේ සිදුවන අතරද මූල කර්මස්ථානයට හිත තබාගෙන සිටීමි. එවිට මුළු ශරීරයම එක්තරා ලෙස කම්පා තත්වයකටපත් විය. කම්පන තත්වයකටපත් විය. එය නාඩි වැටෙනසේ විස්තර කළ හැක. එවිට මුළු කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම ලෙස බැලීමට උත්සාහ කළ නමුත් පිම්බීම හැකිලිම ප්‍රකට නොවේ කම්පනය පමණක් දැන් ප්‍රකට විය. මෙම ක්‍රියාවලිය දෙස ඊතා උමනාවෙන් බලා සිටින විට එය දිස්සූයේ අනෙකුගේ ක්‍රියාවක් දෙස බලා සිටින අයුරුයි. මෙය මාගේ භාවනා අධ්‍යක්ීමයි. ඊතා කාරුණික අවවාද අනුශාසනා ලබා දෙන මෙන් පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් යන විදිහ හොඳයි. කියන්නේ අපි මුලදී පිම්බීම හැකිලිම ප්‍රයෝගී කරගන්නවා. ඒකාතකෙන් හිත එකඟ කරගන්න, සතිය දියුණු කරගන්න. ඊට පස්සේ පිම්බීම හැකිලිම බලමින් වාසය කරද්දී ඊට පස්සේ මේක පමණක් නෙමෙයි අපිට මේ අරමුණක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඊළඟට මුළු කයම මේ සඳහා ප්‍රයෝගී කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී තමයි අපි මේ පිම්බීම හැකිලිම ප්‍රයෝගී කරගෙන සතිය, සමාධිය, ඒකාග්‍රතාවය ඒ ටික හදාගන්නේ. එහෙම හදාගත්තට පස්සේ හිතන්න යම් වෙලාවක අපිට වෙන තැනක දැන් යම් සංවේදනාවක් දැනෙනවා. කම්පනයක් දැනෙනවා. චංචලව ස්වභාවයක් දැනෙනවා. නැත්නම් පුංචි වේදනාවක් දැනෙනවා. ඉතින් ඒකට යොදන්න පුළුවන් නම් අපේ අවධානය බැලුවයි කියලා කිසි වරදක් නැහැ. සමහරට දැන් එතකොට පිම්බීම හැකිලිම නිකන් නොදැනී ගිහිල්ලා දෙන්නත් පුළුවන්. දැන් ඒ අලුත් කර්මස්ථානයේ තමයි ඊළඟ මූල කමඨහන වෙන්නේ. එතකොට මේකම අල්ලගෙන යෑම අවශ්‍ය වෙන්නේ අපිට අර මූලික කුසලතාවයන් ටික වඩා ගැනීම සඳහා. ඊට පස්සේ අපි මේ කුසලතාවයන් ටික හැදුනට පස්සේ ඊට පස්සේ දැන් දැනෙන්නේ කම්පන ස්වභාවයක් නම් ඒ කම්පන ස්වභාවය හොඳට බලමින් ඒක හොඳට විග්‍රහ කරමින් තේරුම් ගනිමින් දිගට කරගෙන යන්න ඉස්සරහට යන්න පුළුවන්. මේ කෙරෙන විදිහ හුඟක් හොඳයි. ඒ කියන්නේ මේ පෙළ ගැහිලා ඇවිල්ලා තියෙනවා ලස්සන්ට ගමන. ඒ නිසා ඒ කම්පන ස්වභාවය දැනෙන අවස්ථාවේදී ආයි පිම්බීම හැකිලිම නැහැ කියලා හෝ ඒක බැලිය යුතුයි කියලා අදහසක් ගන්න එපා. මේනාදී කම්පන ස්වභාවය හොඳට බලමින් දිගට වාසය කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව හුස්ම රැල්ලට හිත යොදා වාඩි වුණා. හොඳින් හුස්ම නාස්පුඩු උස් පහත් කරමින් ඇද ගන්නා ස්වභාවය හා දිගු කෙටි වශයෙන්ද ගොරෝසු සියුම් වූ ස්වභාවයෙන්ද දහස් වාර හඳුනාගත්තා. කෙසේ ඒ කයේ ඇතිවෙන සියුම් වූ කම්පනයන්ද මුහුණේ තද වූ මාංශ පේශීන් ලිහිල්වන බවද ඒ සෑම තැනකදීම කුඩාවට පටන්ගෙන තීව්‍රවන වී නැවත ගෙවි යන අයුරු නිරීක්ෂණය කළා. කෙසේ කයේ නොදෙනී ගිය බව හෝ තද බව දැක් වූ කොටස් ලිහිල්වන බව හා දැනෙන ස්වභාවයේ නැවත ඇතිවන අයුරු නිරීක්ෂණය කළා. බාහිරයේ පැවති දේවල් වලින් බාධා නොපෙමිනියා. සිතුවිලි මතුවීම බොහෝම අල්පය. හඳුනා ගැනීමක්ම කියා කිව්වත් එසේ නොවනසේ ගෙවි ගියා. දැන් හොඳින්
සතිමත් වීම පට්ටල් වී ඇති බව දැනෙනවා. ප්‍රියතාවයේද වර්ධනය වේ. බොහෝ තැන්වලදී විවේකයේ ඇති බව එදිනදා කටයුතු වලදීද අත්දකි. ඊයේ සිදු දහම් දේශනා බොහෝසේ අඩුපාඩු සකස් කර ගැනීමට ඉවහල් විය. පිං සිදු වේවා නිවනින් සැනසේවා. හොඳයි. දෙකට කරගෙන යන්න විදිය හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පරියංක භාවනාව පරියංකය සඳහා සුපුරුදු අසුනක හිඳගත්තිමි. මම දැන් මෙතන යයි සිතා කය දෙස බැලුවෙමි. කකුලේ ඇඟිලි තුඩු කොට්ටයක් බිමට තද විය. විලුඹ කොටස ඉහළට එසවී තිබුණේය. බත්කෙන්ද පුටුවේ කකුල් දෙසට හේතු වී තිබුණු පිටුපස කොටස පුටුවට බර වී තිබුණේ. පළමුව මා පරිසරයේ ශබ්දවලට කන් දුන්නිමි. සුළඟේ ශබ්දය ගස් කොළන් වල වදින අයුරු ඇසුනි. ටික වේලාවකින් නැති විය. කය දෙස බැලුවෙමි. පිම්බීම මනවින් වැටහුණි. හැකිලීමද වැටහුණේ නැත. මුහුණේ වම්පස මස්පිඩු තද වී වමට කැරකෙන අයුරු දැනුනි. ස්වල්ප මොහොතකින් ලිහිල් විය. පසුව දකුණු පස මුහුණේ මස්පිඩු තද වී ඒද නැති වී පාත්වන අයුරු දැනුනේ. ඒ සමගම උරහිස් දෙකද ක්‍රියා කරන අයුරු දැනුනේ යාම්තමටය. පහළ වූයේ ඇතුලේ ශබ්ද ඇසුණත් එයට සිත කලබල වූයේ නැත. ඒ ගැන අමනාපයක් පහළ වූයේද නැත. සංසුන් වූ සිත එලෙසම පැවතියේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ගැන වෙනත් ලියන්න තරම් දෙයක් නැත. ඔබ වහන්සේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට තේරෙන විදිහට නම් දැන් ටිකක් ඉරියව්වේ සිහිය තියෙනවා. දැන් තව ටිකක් ඔක සියුම් කරගන්න ඉරියව්ව තුලින් යම් નિરાයාසෙන් සිද්ධ වෙන අරමුණක් තෝරගන්න එක වටිනවා. එකක් තමයි එක්ක ආනාපානය නැත්නම් පිම්බීම හැකිරීම වගේ ওই දෙකෙන් එකක් තෝරගත්තා නම් අපිට තව මේකේ සූක්ෂම භාවයකට යන්න පුළුවන්. මුලදී අපි ඉරියාපතේ පාවිච්චි කරනවා. කියන්නේ හිටගෙන ඉන්න එක, ඇවිදින එක, ඉඳගෙන ඉන්න එක, සතිපලා ඉන්න එක මේක පාවිච්චි කරනවා අපේ හිත ටිකක් නැංගුරමක් කරගන්න. හිතට ඒක නිකන් නැංගුරමක් වගේ පාවිච්චි කරන්න. හිත දැන් එළිය යන්නේ මේකමයි ඉන්නේ. කයේ යම් යම් දේවල් දැනි වාසය කරනවා. ඊට පස්සේ මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේක දිගට මේ පිම්බීම හැකිලිම සිද්ධ වෙනවා. ඒතර මේ පිම්බීමක් ගානේ සිහිය පිහිටවනවා. හැකිලීමක් ගානේ සිහිය පිහිටවනවා. එතෙන්දී අපිට විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ. මේ පිම්බීම හැකිලිම નિરાයාසයෙන් සිද්ධ වෙනවා. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ එතෙන්ට සතිය හේතු කරන්න විතරයි. ඉතින් එතකොට ඒ අරමුණ දැනගන්න වාරයක් ගානේ සතිය පොඩ්ඩක් ඉස්සරහට එනවා. ඒක නිකන් තියුණු වෙනවා. අර මම ඊයේ කිව්වේ පිහියක් මුවක් තියෙනවා වගේ ඒ මුවහත දියුණු වෙනවා. සතිය තීව්‍ර වෙන්න ගන්නවා. ඒකාග්‍රතාවය තව දියුණු වෙන්න ගන්නවා. ඉතින් ඒක දැන් පටන් ගන්න පුළුවන්. මොකද දැන් කයට හිත ඇවිල්ලා තියෙනවා. කයේ විවිධ දේවල් දැනෙනවා. මේ තුලින් දැන් හඳුනා ගන්න එක්කෝ ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ දෙකෙන් එකක් තේරුම් අරගෙන ඒක පාදක කරගෙන තව ටිකක් ඉස්සරහට යන්න උත්සාහන්ත වෙන්න. ගරුතර ස්වාමින් වහන්සේට নমස්කාර කරමින් කමඨහන් වාර්තාව ඉදිරිපත් කරමි. සතිමත් සක්මන මේ සඳහා ඇතුළත ලෑලි පොළව තෝරා ගත්ෙමි. පියවර 42කි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතෙන් සිට පාදවල ක්‍රියාකාරීත්ව මෙනෙහි කරමින් ඇවිද ගියෙමි. කයේ බර මාරුවෙන් මාරුවට දරමින් දෙපා කය ඉදිරියට ගෙන යයි. යටිපතුලට ලෑලි පොළවේ සිනිඳු බව සීතල බව දැනුනි. කය ඇවිදිනවා මිස ඇවිද්දවන කෙනෙක් පෙනෙන්නට නැත. පසෙකට වී කය නිදහසේ ඇවිදින ආකාරය පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. සක්මන එකඟ වූ සිතින්ම පරියංකයට වාඩි වූ යෙමි. පරියංකය වැඩිම හරිබරි ගැහි වාඩි වී උණුසුම් රෙද්දක් පොරවාගෙන දැස් පියාගත්ෙමි. හිස් මුදුනේ සිට දෙපා තුල දක්වා සිත පිහිටුවා බලා සිටිද්දී කයේ පටවි ධාතු කොටස් ප්‍රකට විය. මෙනෙහි කරද්දී ඒවා හඳුනා ගැනීමට හැකි විය. ඒ සමගම හුස්ම වැටෙන බව දැනගත්ෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ සතිය පුරුදු කරන කෙනෙක් වෙමි. අද දින පළවෙනි හුස්මේ සිට සති සම්පජාඤ්ඤය හුස්ම බැලීමට සිටුවෙමි. පිටින් ඇතුල් වූ හුස්ම රැල්ලක් නාසිකාග්‍රයට සීතල ස්පර්ශය කරමින් පෙනහළු පුරවාගෙන ඇතුල් වී උදරය දක්වා ගමන් කරන ආකාරය දුටුවෙමි. එහි කෙළවර කුඩා හිඩසකි. එය පිටව ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. එම ප්‍රාශ්වාසයේ මුල හා මැද දුටුවෙමි. නමුත් අග කොටස විසිරී ගිය නිසා කෙළවර පෙනුනේ නැත. ඒ සමගම නොපමාව ඊළඟ ආශ්වාසය ඇතුල් විය.
එය පෙර හුස්මට වඩා කෙටිය. හුස්ම 6ක් එක දිගටම බලා සිටිද්දී ඊළඟ හුස්ම ඊතා දීර්ඝ හුස්මක් විය. එය පිට වී ගිය පසු දීර්ඝ අවකාශයක් දුටුවෙමි. ඒ දෙස නිහඬව බලා සිටියෙමි. ක්‍රමයෙන් හුස්ම සියුම් වනු දැනේ. නොදෙනී යන තත්වයකි. කය කිහිප වරක් ඉදිරියට කඩා වැටුනි. සිතුවිලි සංඥා සංඛාර නැති නිදහස් මනසකි. දෙවන අවස්ථාවේදී සිත මූලික අරමුණෙන් මිදී කාය වෙත යොමු වී ඇත. කායේ වේදනා කම්පන චංචල කිසිවක් නොදෙනේ. කාය නිශ්චලය භාවනාවට උදව් කරයි. ඒ ප්‍රයෝජනයටගත් සිත සියුම් ආනාපානයේ වෙත යොමු ඇත. සිතුවිලි ප්‍රපංච කිරීමක් හෝ නීවරණ බාධා නැත. මනස විවේක සුවය අත්විඳි. සියුම් හුස්ම නොදෙනි තරම්ය. පැයකට වැඩි පරියංග කාලයකින් මිදුණු විටද සිත සංසුන් වී ආනාපානයේ සමගම කටයුතු කරනු දුටුවෙමි. එදිනදා කටයුතු කාටවත් කරදරයක් නැතුව කිරීමට උත්සාහ කරමි. තෙරුවන් සරණයි. ඔව් දැන් නම් මේක කියන විදිහට නම් ඇත්තටම ආනාපානයට යනවට වඩා හොඳයි කෙලින්ම දැන් හිත දිහා බලන එක. හිතට මොනවාද එන්නේ? හිතේ ඔය සිතුවිලි අතර දැන් පරතරයක් එන්න පුළුවන්. දැන්ටත් ඔගේ කියලාත් තියෙනවා සිතුවිලි වලින් තොරව ඉන්න වගේ පුළුවන් තත්ත්වයක් එනවා කියලා. බලන්න ටිකක් ඕනනම් මුලදී වාඩිනාට පස්සේ සුළු වෙලාවක් ආනාපානයත් එක්ක ඉන්න. ඊට පස්සේ හිමීට බලන්න හිත දිහා. හිතට හැබැයි හිත හිර කරගෙන නෙමෙයි හිතට නිදහසේ ඉන්න දීලා බලන්න. නිදහසේ යන්න දීලත් බලන්න. දැන් අපි මුල් කාලේදී තමයි හිත හිර කරගෙන එක්ක වමට දකුණට දානවා ආස්වාසයට ප්‍රස්වාසයට දානවා. එතන තියෙන අර තාම හිතේ නොහික්මුණ ස්වභාවය. ඒ ටිකක් ගැඹුරකට යනකොට ටික දියුණුවක් ලබනකොට හිතට එහෙම වද දෙන්න අවශ්‍ය නැහැ. යා දැන් කීකරුයි. ඊට පස්සේ යාට කියන්න පුළුවන් කැමති තැනක යන්න කියලා. දැන් ඒතකොට යාම තුලින් තමයි අපි ඉගෙන ගන්නෙ. දැන් මෙයා කොහෙද යන්නේ? කොහෙද ගිහිලා උපාදාන කරන්නේ? රූපයක් උපාදාන කරනවද? වේදනාවක්ද? සංඥාවක්ද? ඉතින් මේක දැක ඊට පස්සේ උපාදාන වලින් හිත නිදහස් කරගන්නවා. එයා ඇල්ලුවා නම් මොකක් හරි සතියෙන් පෙන්ලා දෙනවා. අන්න ආයෙත් ගිහිලා අල්ලගත්තා කියලා. ආයෙත් ගිහිලා ඔන්න ගාගත්තා කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ආයේ අත්හැරලා දාන්නයි තියෙන්නේ. ආයෙත් ඔන්න ගිහිල්ලා කොහේ හරි අල්ල ගන්නවා. සතියෙන් පෙන්ලා දෙනවා. ආයෙ ඔන්න බර වුණා, හිර වුණා, ආයෙත් පරණ දේම කරගත්තා. ඊට ආයෙත් අත්හැරලා දානවා. ඉතින් ওই විදිහට අර එහාට යන්න දැන් හිතට තමයි මූලිකත්වය දීලා චිත්තානුපසනාව පැත්තකට දැන් මේ වාර්තාවේ කියන විදිහට නම් එතනට දැන් දාගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම යන ගමනේදී යම් වෙලාවක හිතන්න සිතුවිලි ආවා ගියා. ඒ තුලින් යම්සි නුවණක් දිනු වෙනවා. මේ හිතුවිලි කියන ඒවා හිතට ආවේනික දේවල් නෙමෙයි. මේ වෙලාව නිකන් ආගන්තුක දේවල්. හිතේ දැනුවත් භාවයේ පවතින්න පුළුවන් සිතුවිලි වලින් තොරව. වගේ තමන්ම ඒ අවබෝධයක් ලබන්න ගන්නවා. තමන්ගේ හිත අධ්‍යයනය තුළින් හොඳට එයාගේ ඒ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම තුළින් තමන්ට අවබෝධයක් එන්න ගන්නවා. ඒක හිත නිරීක්ෂණය හරහා ලැබෙන දෙයක්. ඒ නිසා ඒ පැත්ත ටිකක් වැඩියෙන් කරන්න. එතකොට තවත් එහාට ය아가න්න පුළුවන්. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ඉතින් කාට හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් කතා කරන්නත් අවස්ථාවක් තියෙනවා. වාචිකව ඉදිරිපත් කරන්න ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වෙනවද? මහත්තුරු බලාපොරොත්තු වෙනවද? අද විතරයි අපිට මේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න තියෙන්නේ. එන්නසනස. මෙතෙන්ට වඩින්න පුළුවන්. අඳුරනේ අර සක්මනේදී පියවර තියද්දි දැන් වම දකුණ කියලා තියද්දි ඒක ටිකක් වේගවත්නේ. ඊට පස්සේ ස්පර්ශයේ එකින් එක විලුඹ, ලේ වගේ ඇඟිලි කියලා තියද්දි ඒක හිතලා එක එක නිවාඩුව තියන්න ඕන වගේ තියෙනවා. එහෙමයි. දැන් එහෙම ස්පර්ශය එක එක මෙනෙහි කර තියද්දී හුඟක් ඒ පියවර තියන්න හුඟක් වෙලාවක් ගත වෙනවා. හරි. ඔව්. එතන ඒ කියන්නේ ඔතන සමබරතාවය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ටිකක් විස්තර වැඩියෙන් බලන්න ගියාම ඉබේම සක්මන ටිකක් මේ මන්දගාමි වෙනවා. ටිකක් හිමින් සිද්ධ වෙන්න වෙනවා. මේ කියන්නේ මොකද දැන් ඕකේ වාසිත් තියෙනවා. දැන් හිතන්න හුඟක් හිමින් කය ඇවිදිනවා කියලා. ඒතර මේකේ සමබරතාවය ගිලිහෙනවා. නිකන් හරින ස්ලෝ මෝෂන් කරනවා වගේ නිකන් පදේ හිමීට යනවා. ඒතර තනි අණ්ඩෙන් ඉන්නකොට සෑහෙන වෙලා. තනි අණ්ඩෙන් ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්න ඉතින්. ඊට පස්සේ ආයෙත් උඩට ටික වෙහෙසයි. ඊට පස්සේ ඊළඟ කකුලෙන් ඊට පස්සේ අනිත් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට චුට්ටක් අර වෙහෙස කර ගතියක් තියෙනවා. දැන් පහසුම දේ තමයි කයට කියනවා ඔයා කැමති වේගෙන් ඇවිදින්න පහසු වේගෙන් ඇවිදින්න කියලා. හැබැයි අපි හිතේ යම්සි නිකන් ප්‍රවේගයක් ගොඩනගා ගන්න ඕනේ. නිකන් ක්‍රියාකාරීත්වයක් ගොඩනගා ගන්න ඕනේ. ඉක්මනටම යහුසුලුවම මේ දැනෙන දේවල් ටික තේරුම් ගන්න. දැන් අපිට දැනට තාම අර ඒ ක්‍රියාශීලී ශක්තිය මදිහින්දා අපි කය හිමින් යවලා තමයි බලන්න යන්නේ. නේද? හිතන්න දැන් හිත හරි වේගවත්නේ.
හිතේ වෙන දේවල් වලට යන්නේ නැතුව හොඳට තීක්ෂණව මේක දිහා බලන්න පුළුවන්කම තියෙනවා නම් කය වේගෙන් කියලා එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ටට්ටක් ගාලා බලා ගන්න පුළුවන් නේද? අපි ඉක්මනටම මේ වැඩේ කරගන්නවා. ඒ පාදයේ එසවෙද්දි ටට්ටක් ගාලා මේක පේනවා. ගෙන යනකොටත් ඒ ටික ටට්ටක් ගාලා පේනවා. තියෙනකොටත් ඒක හොඳට තේරෙනවා. ඒතකොට කය හිමීන් යවන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ. හැබැයි ඉතින් යම් පමණක වේගය අඩාලුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අර හුඟක් හිමීන් ගිහිල්ලා මේක බලන්න ගියොත් ඒ කියන්නේ හිතන්න මේ කොනේ ඉඳන් එහා කොනට යන්න විනාඩි 10ක් විතර යාවේ. එහෙනම් හැබැයි උත්සාහය හොඳයි. මේ සාමාන්‍ය වේගකින් ඇවිදින්න. සාමාන්‍ය වේගකින් ඇවිදින්න දීලා කියන්නේ අතන මුලදී ඒ තොරතුරු බලන්න උත්සාහවන්ත වීම චුට්ටක් තොරතුරු බලන එක හොඳයි වරදක් නැහැ. නමුත් මුලදී සතිය දියුණු කරන එකට මූලිකත්වයේ දීලා සතිය තහවුරු වුණාට පස්සේ තොරතුරු බැලීම තුළ වැඩේ සාර්ථක වෙනවා. දැන් අපි බලන්නේ චුට්ටක් තින් සතිය තේරුම් ගත්ත පස්සේ තොරතුරු ටිකත් ඉක්මනටම දාගන්නනේ. එතකොට එතකොට ඉබේම මේ වැඩේ හිමින් කරලා තමයි බලන්න වෙන්නේ. ඒ වෙනුවට සතිය හොඳට තියෙනවා නම් දිව්වත් හිතන්න සතියෙන් දුවන්න පුළුවන් කියලා. එතකොට ඒ කියන්නේ සතිය කොයිමත් තියෙනවා. අපිට තියෙන්නේ ටට්ටක් ගාලා තොරතුරු ටික ගන්න එක ඊළඟ ක්‍රියාශීලී ශක්තියක් තුලින් කරගන්න පුළුවන්. සතිය පාදක කරගෙන යන්න ඊට පස්සේ තොරතුරු ටික ගන්න එක මේකේ අර විස්තර බලන එක ඉබේටම සිද්ධ වේවි. යන විදිහ හොඳයි. වෙන කවුරුත් ජාතක කතා හැම දැක්කේ නැද්ද? හොඳයි. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අද අපි මේ සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. නැවතත් සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.